අයිබෝන් දරුවනේ අපි අද අලුත් කොටසකින් හම්බ වෙන්නේ ඔයාව. ඒ කියන්නේ අලුත් මාතෘකාවකින් ඔයාව හමු වෙනවා. ඒ තමයි ඔයාගේ නිපුණතාවල 12 වෙනි පාඩම. මම 12 වෙනි නිපුණතාව කියලා කියන්නම්කෝ. 12 වෙනි පාඩම. 12 වෙනි පාඩමේදී 12 වෙනි නිපුණතාවේදී අපි කතා කරන්නේ රසායනික ප්‍රතික්‍රියාවක. ඔබ දන්න රසායනික ප්‍රතික්‍රියා ගොඩක් තියෙනවා. යකඩ බල බැඳීම, ගිනි කූරක් පත්තු වෙන එක, කඩදාසි දහනය, ඔය වගේ බෝම්බයක් පිපිරීම. ඒ වගේ රසායනික ප්‍රතික්‍රියා වල අපිට පුළුවන් වේගය වැඩි කරන්න. අපිට පුළුවන් වේගය අඩු කරන්න. අපි අඩු කරන එක පැත්තකින් තියලා වේගය කොහොමද වැඩි කරන්නේ? ඕකට කියනවා ශීඝ්‍රතාව කියලා. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කොහොමද වෙනස් කරන්නේ? වෙනස් වෙන සාධක මොනවාද කියන එක අපි කතා කරනවා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක වේගය වෙනස් කළ හැකි සාධක ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ පුතේ ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී ඒ ප්‍රතික්‍රියක ඵල බවට පත්වීම පාලනය කළ හැකි ප්‍රධාන සාධක 4ක් තියෙනවා. දැන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා අපි දැනගන්නේ කොහොමද? එක්කෝ ආලෝකයක් පිට වෙනවා. එක්කෝ ශබ්දයක් පිට වෙනවා. එක්කෝ ගඳක් සුවඳක් අපිට දැනෙනවා. ඒ කියන්නේ කරගඳක් හරි සුවඳක් හරි මොකක් හරි ප්‍රතික්‍රියා වර්ණ වෙනසක් සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා අපි දැනගන්නේ තාපයක් මුක්ත වෙනවා. රස්නේ රත් වෙලා. එතකොට සමහරට නිරීක්ෂණය කරන්න පුළුවන් අවස්ථා විපර්යාසයකට ලක් වෙනවා, දිය වෙනවා. ඔන්න ඔය වගේ ක්‍රියාවලියකදී එහෙම නැත්නම් කාරණාවකදී අපි දන්නවා ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒත් වර්ණ වෙනසක් වෙන්න පුළුවන්. යකඩ මල බැඳීම වගේ අපි දන්නවා මලකඩ කාලා වර්ණ වෙනසක් වෙලා භෞතිකව වෙනස් වෙන්න පුළුවන්, ශක්තිය අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ওই ප්‍රතික්‍රියාවක් වුණා කියලා දැනගන්නකොට අන්නේ ප්‍රතික්‍රියාවේ වේගය අඩු වැඩි කරන්න සමහර වෙලාවට අපිට ඕන වෙනවා. ඒ විදිහට ප්‍රතික්‍රියාවේ වේගය පාලනය කළ හැකි ප්‍රධාන සාධක 4ක් අපි කතා කරනවා. ඒ සාධක 4 තමයි පළවෙනි එක. පළවෙනි එක පුතේ උෂ්ණත්වය. පළවෙනි සාධකය වෙන්නේ උෂ්ණත්වය. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වැඩි කරනකොට ප්‍රතික්‍රියකවල නැත්නම් ප්‍රතික්‍රියක සහ ඵල ප්‍රතික්‍රියකනේ ඵල බවට පත් වෙන්නේ. ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන වේගය වෙනස් වෙනවා. කියන්නේ උෂ්ණත්වයේ යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා. මොකක්ද උෂ්ණත්වයේ සිද්ධ වෙන බලපෑම? පුතේ කිසියම් සංයෝගයක උෂ්ණත්වය වැඩි කරනවා කියලා කියන්නේ අංශූන්ගේ චාලක ශක්තිය වැඩි කරනවා. අංශූන්ගේ චාලක ශක්තිය වැඩි කරනකොට ඒ අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වෙනකොට අංශුන්ගේ කම්පණය වීම නැත්නම් අංශුන්ගේ චලිතය වැඩි වෙනවා. චලිතය වැඩි වෙනවා කියන්නේ පුතේ කම්පණය වැඩි වෙනවා කියන්නේ මිශ්‍රණය ඇතුලේ ගැටුම් වැඩි වෙනවා. ගැටුම් වැඩි වෙනවා කියන්නේ ඵල බවට පත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න උෂ්ණත්වය මගින් ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරන විදිය. අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වෙනවා, ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා, ඵල බවට පත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. 1 2 දෙවෙනි කොටස. දෙවෙනි කාරණය පුතේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියලා කියන්නේ ඒකීය පරිමාවක තියෙන ද්‍රව්‍ය ප්‍රමාණයෙන්. ඒතර ඒකීය පරිමාවක තියෙන අණු ගණන වැඩි වෙනකොට ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවනේ. හැප්පෙන්න තියෙන අණු ගාන වැඩි වෙනවනේ. හැප්පෙන්න තියෙන අණු ගාන වැඩි වෙනකොට හැප්පෙන්න තියෙන අණුගාන වැඩි වෙනකොට ඒකේ සාන්ද්‍රණය වැඩි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ප්‍රමාණය වැඩි වෙනවා. හැප්පෙන්න තියෙන අණුගාන වැඩි වෙනවා කියන්නේ සාන්ද්‍රණය වැඩි. සාන්ද්‍රණය වැඩි කියන්නේ ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වෙනවා. ගැටුම් ප්‍රමාණය වැඩි, ප්‍රතික්‍රියාව වේගය වැඩි වෙනවා. හැබැයි වායුවක් වගේ ගත්තොත් පුතේ වායුවක් වගේ ගත්තොත් ඒ වායුවේ අපිට සාන්ද්‍රණය වැඩි කරනවා වෙනුවට කම්ප්‍රෙස් කරන්න නැත්නම් පරිමාව අඩු කරන්න පුළුවන්. පරිමාව අඩු කරන්නේ පීඩනය යොදලා. පීඩනය යොදනකොට වායු අංශු ලං වෙනවා. වායු අංශු ලං වෙලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා. එහෙනම් සාන්ද්‍රණය වායුවක් නම් පීඩනය. ඔන්න දෙවැනි සාධකය. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන පළවෙනි සාධකය උෂ්ණත්වය.
දෙවෙනි සාධකය සාන්ද්‍රණය වායුවක් නම් පීඩනය. අපි එනවා තුන්වෙනි සාධකයට. භෞතික ස්වභාවය. භෞතික ස්වභාවය කියලා කියන්නේ පුතේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙද්දී ගැටෙන්න එපයි. මේ ගැටෙන වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. කිසියම් සංයෝග දෙකක විශාල කොටස් වෙනුවට කුඩු කරලා නැත්තම් කුඩා කොටස් විදියට පාවිච්චි කරොත් ඒ කුඩා කොටස් ටික ගැටෙන්න සැලැස්සුවම ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි. ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට ශීඝ්‍රතාවය නිකම්ම ඉහළ යනවා ගැටුම් ප්‍රමාණය වැඩි නිසා. අන්න භෞතික ස්වභාවය කියන්නේ ඒකට. පුතේ ඊළඟ එක තමයි සුවිශේෂීම කාරණය ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න වෙන්නේ උත්ප්‍රේරකවලට. උත්ප්‍රේරකයක් කියලා කියන්නේ පුතේ ප්‍රතික්‍රියාවට සහභාගී නොවන හැබැයි ඇතුලෙන් සපෝට් එක. ප්‍රතික්‍රියකවල හෝ ඵලවල ස්වභාවය වෙනස් නොකරන අභ්‍යන්තරයේ සිට ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් කරමින් හැදෙන ඵල ප්‍රමාණය වැඩි කරන ඵල හැදෙන වේගය වැඩි කරන ද්‍රව්‍යයට තමයි උත්ප්‍රේරකයක් කියලා කියන්නේ. මෙයා දාන ප්‍රමාණයම අවසාන ඉතිරි වෙනවා. ඒක තමයි වැදගත්ම දේ. රසායනිකව බලපෑමක් ඇති කරාට උත්ප්‍රේරකයේ රසායනිකව වෙනස් වෙන්නේ නැහැ. උත්ප්‍රේරක සැලකුවම උත්ප්‍රේරකයේ ඇත්තටම කරන්නේ පුතේ සක්‍රියන ශක්තිය අඩු කරන එක. උත්ප්‍රේරකයක් විසින් ඇත්තටම කරන්නේ සක්‍රියන ශක්තිය. මොකද්ද පුතේ සක්‍රියන ශක්තිය කියන්නේ? සක්‍රියන ශක්තිය කියලා කියන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී පසු කළ යුතු ශක්ති බාධකය. ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී පසු කළ යුතු ශක්ති බාධකයට අපි කියන්නේ සක්‍රියන ශක්තිය කියලා. සක්‍රියන ශක්තිය කියලා. එතකොට සක්‍රියන ශක්ති බාධකය අඩු කරාම ප්‍රතික්‍රියකවලට පුළුවන් ලේසියෙන්ම ඵල බවට පත් වෙන්න. හරි. එහෙනම් ඔන්න උත්ප්‍රේරකවල ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය කෙරෙහි උත්ප්‍රේරකවල බලපෑම. අපි ඉක්මනින් කතා කරමු පුතේ. උත්ප්‍රේරක අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනවා. ඒ තමයි සමජාතීය සහ විෂමජාතීය උත්ප්‍රේරක කියලා. ප්‍රතික්‍රියක පවතින භෞතික අවස්ථාවේම පවතිනවා නම් කිසියම් උත්ප්‍රේරකයක් ඒක සමජාතීය උත්ප්‍රේරකයක් කියලා කියනවා. ඒ වගේම පුතේ ප්‍රතික්‍රියකවලට වඩා වෙනස් භෞතික අවස්ථාවේ තියෙන උත්ප්‍රේරකයක් නම් අපි ඒකට කියනවා විෂම ජාති උත්ප්‍රේරකයක් කියලා. මෙන්න උදාහරණයක් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය සහ ඔක්සිජන් බවට වියෝජනයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිජන් සහ ජලය බවට වියෝජනයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්‍රියා කරනවා සමජාතීය උත්ප්‍රේරකයක් විදිහට. ඒ වගේ මෙන්න පුතේ විෂම ජාති උත්ප්‍රේරකය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයේදී මැංගනීස් ඩයොක්සයිඩ් ඝනය මේක ද්‍රවයක් මේක ඝනයක් විදිහට උත්ප්‍රේරකයක් විෂම ජාතිය විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක පවතින භෞතික අවස්ථාවේ උත්ප්‍රේරකේ නැත්තම් ඒක විෂම ජාතියයි. ප්‍රතික්‍රියක පවතින භෞතික අවස්ථාවේම උත්ප්‍රේරකයේ තියෙනවා නම් ඒක සම ජාතියයි. ද්‍රව නම් ද්‍රව ඝන නම් ඝන. ඒක තමයි මෙතනදී අපි කතා කරන්නේ. අපි ප්‍රායෝගික පරීක්ෂණ ටිකට ගිහිල්ලා මේ ටික කතා කරමු. පුතේ අපි තියරියේදී කතා කරා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට සාධක 4ක් බලපානවා කිව්වනේ. ඒ සාධක 4න් ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය කොහොමද ප්‍රතික්‍රියාවක වේගයට බලපාන්නේ කියන එකට පොඩි පරීක්ෂණයක් තමයි අපි කරන්න හදන්නේ. මම මෙතන අරගෙන තියෙනවා. ඔයාලට මෙතන පේනවා මේ අරන් තියෙන්නේ මං HCl ද්‍රාවණයක් ඝන සෙන්ටිමීටර් 10ක්. මේ අරගෙන තියෙන්නේ පුතේ HCl ද්‍රාවණයක් ඒකත් ඝන සෙන්ටිමීටර් 10යි. එතකොට දෙන්නම තියෙන්නේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ මේක ඕනනම් අපිට ජල භාජනයක තනි ජල භාජනයක මේ දෙකම ගිල්ලන්නත් පුළුවන්. නමුත් ඔබට පැහැදිලිව පෙන්වන්න ඕන නිසා මම මේ දෙකම සමාන පරිසර තත්ත්ව සමාන උෂ්ණත්ව යටතේ තියලා තියෙනවා. දෙන්නටම සමාන තත්ත්ව සපයලා තියෙන්නේ. හැබැයි මෙන්න මේකේ විතරක් මෙන්න මේකේ වැඩි සාන්ද්‍රණයක් සහිත හයිඩ්‍රොක්ලෝරික් එහෙම නැත්නම් HCl මම පාවිච්චි කරනවා. ඒ කියන්නේ 1 මවුල ඝන ඩෙසිමීටරයට. ඒ වගේම මම මේකේ පාවිච්චි කරන්නේ 0.01 මවුල ඝන ඩෙසිමීටරයට. ඒ කියන්නේ සාන්ද්‍රණය ගොඩක් අඩු HCl තමයි මම පාවිච්චි කරන්නේ. මම අරගෙන තියෙනවා එකම සමාන ප්‍රමාණයේ මැග්නීසියම් ස්ට්‍රිප් දෙකක්. ඒ කියන්නේ මැග්නීසියම් පටි දෙකක් එකම ස්කන්ධය එකම ප්‍රමාණය.
ඒතර මෙන්න මේ මැග්නීසියම් ස්ට්‍රිප් දෙක මම එකම මොහොතේ මේ සාන්ද්‍රණය පමණක් වෙනස් නල දෙකට එකවර දානවා. ඒතර ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් වඩා වැඩි වේගයකින් වායු බුබුලු පිට වෙන්නේ මොන නලයේද කියන එක දැන් එකම මොහොතේ මේ දෙක එකතු කරාම ආයෙත් කියන්නම් මේ දෙකේ උෂ්ණත්ව සමානයි, මේ දෙකේ පරිමා සමානයි, මේ දෙකට යොදන මැග්නීසියම් පටි දෙක නැත්නම් මැග්නීසියම් කොටස් දෙක සමානයි. හැබැයි එකම වෙනසක් තියෙනවා. මේකේ නැත්නම් මේ පැත්තේ තියෙන නලේ මම මේ ඔබට පෙන්වන නලේ සාන්ද්‍රණය වැඩි සාන්ද්‍රණයක් සහිත HCl තමයි තියෙන්නේ. නමුත් මේ නලේ තියෙන්නේ අඩු සාන්ද්‍රණයක් සහිත HCl. ඔබට බලන් ඉන්න පුළුවන් එකම මොහොතේ මේ දෙක එකතු වෙනකොට වායු බුබුලු පිටවීම අතින් මොකක්ද වැඩි කියන එක දැන් බලන්න පුළුවන්. මම මේ දෙකම එකම මොහොතේ එකතු කරනවා. වැඩි ශීඝ්‍රතාවයකින් වායු බුබුලු පිට වෙනවා. ඒ වගේම මේ නලේ නම් පේනවා ඇති මේ නලේ ටිකක් දුම ගතියකුත් පිට වෙනවා. ටිකක් වැඩිපුර වායු බුබුලු පිට වෙනවා. මෙන්න මේ නලේ වැඩිපුර වායු බුබුලු පිටවීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට සාපේක්ෂව අඩු වායු බුබුලු පිටවීමක් තමයි මේකේ තියෙන්නේ. මේක ඉහළ පෙන වගේත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති වේගය වැඩි නිසා මේකේ ටිකක් වැඩි ශීඝ්‍රතාවක් සහිතව වායුව පිට වෙනවා. සහ වැඩි වෙලාවක් අපිට බලා ගන්න පුළුවන් වෙයි. වායු බුබුලු ප්‍රමාණයත් සාපේක්ෂව වැඩි. ඔබට හොඳට පේනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකට සාපේක්ෂව මෙන්න මේකේ සාන්ද්‍රණය 100 ගුණයක් වැඩි ලිහි වායු බුබුලු පිටවීම සාපේක්ෂව වැඩි යගයක් කියලා පැහැදිලිව පේන ඇති. දැන් මේකේ වායු බුබුලු පිටවීම නතර වෙන්නත් ළඟයි. නමුත් මේකේ තවදුරටත් වායු බුබුලු පිටවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි වෙනකොට පුතේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කියලා කියන්නේ ප්‍රතික්‍රියක අනුප්‍රමාණය මේකේ HCl අනුප්‍රමාණය වැඩි මේකට සාපේක්ෂව. අනුප්‍රමාණය වැඩි වීම ප්‍රතිඵලය තමයි වැඩි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. තවමත් බලා ගන්න පුළුවන් මුල් ශීඝ්‍රතාවයෙන්ම වායු බුබුලු පිට වෙනවා. නමුත් මේකේ සාපේක්ෂව එන්න ශීඝ්‍රතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. සාන්ද්‍රණය වැඩි එකේ තවමත් ආරම්භක ශීඝ්‍රතාවෙම තියෙනවා. ඒතර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අපිට මේ විදිහටම පෙන්වන්න පුළුවන්. තව මේකට මේ පරීක්ෂණය තවදුරටත් දියුණු තත්ත්වයට ගේන්න පුළුවන්. වතුර නැත්නම් වතුර භාජනයක මේ දෙක ගිල්ලලා මම මේක කරේ නැත්තේ ඔබට එතකොට හරියට මේක නිරීක්ෂණය නොවන නිසා එක සමාන පරිසර තත්ත්වයකට තමයි මේක පවත්වාගෙන තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලි සාන්ද්‍රණය වැඩි නලේ වඩා වැඩි වේගකින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියන එක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන ඊළඟ සාධකය. ඒ කියන්නේ භෞතික ස්වභාවය. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය කොහොමද බලපාන්නේ කියන එක අපි ප්‍රැක්ටිකල් එකක් කරන්නයි හදන්නේ. මේකත් අපිට ජල භාජනයක ගිල්ලලා තියන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපිට වායු බුබුලු පෙනීම අඩු වෙන හින්දා මම සාමාන්‍ය උෂ්ණත්වයේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ අරගෙන තියෙනවා. පුතේ මේ නල දෙකේම එකම සාන්ද්‍රණය සහිත HCl අම්ලය සමාන පරිමාවක් තමයි අරගෙන තියෙන්නේ. ඒතර මේකේ සාන්ද්‍රණයත් 1 මෝල් ඝන ඩෙසිමීටරයට, මේකේ සාන්ද්‍රණයත් 1 මෝල් ඝන ඩෙසිමීටරයට, මේකෙත් ඝන සෙන්ටිමීටර 10යි, ඒ වගේම මේකෙත් ඝන සෙන්ටිමීටර 10යි. ඒ කියන්නේ මේ නල දෙකේ තියෙන අම්ලවල කිසිම වෙනසක් නැහැ. එකම පරිමා, එකම සාන්ද්‍රණ, එකම උෂ්ණත්වය. නමුත් මම අරගෙන තියෙනවාට පේනවා සමාන මැග්නීසියම් පටි දෙකක් අරගෙන මම එක පටියක් චූටි කෑලි වලට කඩලා අරගෙන තියෙනවා. අනිත් පටිය සම්පූර්ණයෙන් අරගෙන තියෙනවා. හැබැයි මේ දෙකේ ප්‍රමාණය, පරිමාව, ස්කන්ධය හැමදේම සමානයි. නමුත් මේ කොටස් වලට වෙන් කරපු එකේ පොඩි වෙනසකට තියෙන්නේ ඒකේ හරස්කඩ වර්ගඵලය මෙන්න මේකට සාපේක්ෂව, ඒ කියන්නේ තනි කොටසට සාපේක්ෂව වැඩි. අපි දැන් සූදානම් වෙන්නේ මෙන්න මේ මැග්නීසියම් පටිය සහ කොටස් වලට වෙන් කරගත්ත එකම ප්‍රමාණය පටිය දෙකම එකවර මේ අම්ල සමාන අම්ල භාජන දෙකට පරීක්ෂණ නල දෙකට එකතු කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් පරීක්ෂණය කොච්චර වේගයකින් සිද්ධ වෙනවද සහ මේ පරීක්ෂණය ශීඝ්‍රතාවයේ වැඩි මොකේද කියන එක ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මම එකම වෙලාවේ මේ දෙකම නල දෙකට එකතු කරනවා.
බලන්න වැඩි ශීඝ්‍රතාවක් සහිත බබුලු පිට වෙන්නේ මොන නලයෙන්ද? ඔයාලට මේකේ ඉලිප් වෙනව පේනවා ඇති. මොකද පොඩි කොටස් ටික උඩ පාවෙනවා සහ විශාල කොටස පහළට ගියා. නමුත් මේකේ ශීඝ්‍රතාවය වැඩි සහ මට නම් සද්දෙකුත් ඇහෙනවා. සහ දුම් පිටවීමක් ඔයාලට පේනවා ඇති. අධික තාපයක් මුක්ත වෙනවා. මේකේ ශීඝ්‍රතාවය වැඩි බව පැහැදිලිව පේනවා ඇති. මේකේ ශීඝ්‍රතාව දැන් මේකෙන් එන්න මේකත් ඉහළට ආවා. බුළු පිටවීම දැන් මේකේ ශීඝ්‍රතාවය දැන් මේකට දාපු මැග්නීසියම් ස්ට්‍රිප් එකේ කොටසක්වත් ඉතුරුන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම වියෝජනය වුණා. මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ වායුව බවට පත් වෙලා ඉහළට ගියා. නමුත් මේක තාම තියෙනවා. මේකේ තාම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මේකේ ශේෂ උන්නේ පුංචි කොටසක්වත්. එතකොට භෞතික ස්වභාවය එහෙම නැත්නම් කුඩා කොටස් වලට වෙන් කරාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කියන එක මේකෙන් අපිට ඔප්පු කරන්න පුළුවන්. පුතේ මේ අපි දැන් බලමු උෂ්ණත්වයේ බලපෑම. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි හෝ අඩු වෙන්න උෂ්ණත්වය කොහොමද බලපාන්නේ කියන එක මම අරන් තියෙනවා එක සමාන සාන්ද්‍රණය. ඒ කියන්නේ 1 මවුල ඝන ඩෙසිමීටරයට HCl ඝන සෙන්ටිමීටර් 100ක් මේකේ තියෙනවා. ඒ වගේම 150ක් 1 මවුල ඝන ඩෙසිමීටරයට HCl ඝන සෙන්ටිමීටර් 150 මේකේ තියෙනවා. ඒතර මේ දෙකේම එක සමාන සාන්ද්‍රණ එක සමාන පරිමා සහිත මිශ්‍රණ දෙකක් තියෙන්නේ. මම එක සමාන මැග්නීසියම් පටි කෑලි දෙකක් ගන්නවා. දැන් අපිට පේනවා සමාන ස්කන්ධ සමාන ප්‍රමාණ සමාන හැඩය ඔක්කොම සමාන මැග්නීසියම් ස්ට්‍රිප් දෙකක් අරගෙන තියෙනවා. මම මේ දෙකට දාන්න හදන්නේ මෙන්න මේ භාජනයේ විතරක් පොඩි වෙනස්කමක් තියෙනවා. මම මේ ගිල්ලලා තියෙන ජලය කාමරුෂ්ණත්වය නෙවෙයි තියෙන්නේ. මේ සෙල්සියස් 70කට රත් වෙච්ච ජලය තමයි මෙන්න මේ මිශ්‍රණය ගිල්ලලා තියෙන්නේ. මං මේ HCl අම්ලය ගිල්ලලා තියෙන්නේ සෙල්සියස් 70 ජලයේ. නමුත් මේ තියෙන්නේ සාමාන්‍ය කාමරුෂ්ණත්වයේ තියෙන ජලය. ඒ ජල භාජනයක තමයි ගිල්ලලා තියෙන්නේ. දෙකම සර්ව සමයි. මේකේ විතරක් බාහිර උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ ඇතුලේ තියෙන අම්ලයේ උෂ්ණත්වයත් වැඩි. මං එකම මොහොතේ මේ දෙකටම මේ සමාන මැග්නීසියම් ස්ට්‍රිප් දෙක එකතු කරනවා. ඔබට බලා ගන්න පුළුවන් උෂ්ණත්වය වැඩි එකේ සහ උෂ්ණත්වය අඩු එකේ කොහොමද වායු බූලු පිටවීම කියලා. ඇත්තටම ඔබට පේනවා ඇති මෙන්න මේකේ වඩා වැඩි වේගයකින් වායු බූලු පිට වෙනවා සහ කාමරුෂ්ණත්වය තිබුණ එකේ ටිකක් අඩු වේගයකින් තමයි වායු බූලු පිට වෙන්නේ. ඒ කියන්නේ මේකේ අනෙක් මේ දෙකේම සියලුම තත්ත්ව සමානව තියෙද්දී මේකට විතරක් වැඩි උෂ්ණත්වයක් දුන්නා. මේකට සාපේක්ෂව 3 ගුණයකට ආසන්න උෂ්ණත්වයක්. ඒ උෂ්ණත්ව වැඩිවීම මෙම අම්ල භාජනයේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කරන්න හේතු වෙනවා කියලා ඔබට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා ඇති. මේ තමයි පුතේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට උෂ්ණත්වයේ බලපෑම. ඇත්තටම උෂ්ණත්වය කියන්නේ අංශුන්ගේ චාලක ශක්තිය වැඩිවීම. අංශුන්ගේ චාලක ශක්තිය ඉහළ යාම හේතුවෙන් අංශුන්ගේ ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා. ගැටුම් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඔබට වායු බූලු පිටවීම හරහා නිරීක්ෂණය කරන්න පුළුවන් ඇත්තටම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙන බව.